ගෞරවනීය සාමණේර අවසරයි ගෞරවනීය කමිෂ්ඨගේ අම්මා තාත්තා සෞම්‍ය ප්‍රේම තුරු සියලු සහෝදරයන්ට අවසරයි කවි පොතක් මේ වගේ කාලයක නිකුත් වීමම අසිරිමත් ප්‍රවෘත්තියක්. මොකද අද දවසේ ප්‍රේම කිව්වා වගේ අපිට උගම් පේන්නේ කරු ප්‍රතිපාදලා පේන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා ඉතිහාසෙ පුරාම කරු කවදාවත් මග කියන්නේ නැති බව. මග කියන්නේ ප්‍රතිපාදලා පමණයි. කරු කියන්නේම තමන් වෙනුවෙන් විතරක් බැඳෙන කණ්ඩායම. ප්‍රතිපාදලා කියන්නේ අන් අයට දිශාව මග කියන්නේ බැඳෙන අය. ඒ නිසා කවි කියන්නේම තමන්ට වඩා තමා ජීවත් වෙන මහ පොළොව විගඩිය හොඳ තැනක් බවට පත් වෙන්න අරගල කරන කණ්ඩායමක්. පුද්ගලික න්‍යාය පත්‍රවල තමන් බැඳීමේ ඉක්මවා සමාජයේ වෙත හැරුණු දැස් ඇති කණ්ඩායමක් තමයි කවි කියලා කියන්නේ. කවිශ්‍රගේ මේ කවි පොත මට ඊවට පස්සේ මම කියවලා බැලුවා. කියවලා බැලුවම මම තීරණය කළා මේ කවි පොත සම්බන්ධයෙන් කරන කතාවේදී මේ කතාව හදාගන්න මූලික ධාරාව මම කල්පනා කරේ කවිය පිළිබඳව වන න්‍යායික විග්‍රහයක් ඇතුලේ කවිශ්‍රගේ කවිය ගැන ඔබ සමග කතා කරන්න නෙවෙයි. මම කල්පනා කරේ කවිශ්‍ර කියන මේ කරුණ කවියාගේ පුරුදුල් වෑයම සහ ඔහු දල්වන ජීවන අපේක්ෂාවන් පිළිබඳව ඔහුගේ කවි තුල හොයා පාගන්න කතා කරා. මොකද හේතුව කවිය පිළිබඳ වඩා න්‍යායික ප්‍රවේශයකට වඩා මම හිතන්නේ අපි කවිශ්‍ර වගේ කවියෙකුගේ ආගමනය පිළිබඳව වන සතුට සැමරීමයි මම හිතන්නේ වැදගත් දේ විදිහට මම සලකනවා. ඒ නිසා මම හිතුවා කවිය හරහා ඇවිදගෙන යන සමාජ දේශපාලන සංස්කෘතික ජීවිතයේ යෝගේ සංවේදනා මොනවද කියලා ඔබත් එක්ක පොඩි කතාවක් කරොත් හොඳයි කියලා. ඒ කවි කියවගෙන යනකොට මට මතක් වුණේ මගේ මුල්ම කවි පොත කරපු යුගයේ මගේ කවි පොත නිකුත් කරන යුගයේ අදට වඩා යම් ප්‍රමාණයකට කවිය පිළිබඳ සංවාදයක් සමාජයේ තිබුණා. අද වෙනකොට ඒ සංවාදය කොළඹ කේන්ද්‍රීය සංවාදයක් වඩ පත් වෙලා තියෙනවා. දැන් මේ කවි පොතේ කවිශ්‍ර මට දැනෙන්නේ කවි 40ක් මේ කවි පොතේ තියෙනවා. ඒ කවි 40 වැඩි වපසරියක ඉන්නේ හිත රිදුණු ප්‍රේමවන්තයෙක් බවයි මගේ අදහස. හිත රිදුණු ප්‍රේමවන්තයෙක් තමයි අපිට මුගක් කවිවල හම්බුනේ. මම හිතන්නේ කවි වලින් 4-3ක පසු වෙන්නේ කිසියම් රිදුමක් පිරිනැද ගන්න වෙහෙසෙන කවියෙකුගේ අධ්‍යාත්මය කියලායි මට තේරෙන්නේ. ඒ නිසා කාරුණ්‍ය ප්‍රේමයත් එක්ක තියෙන ගනුදෙනුවේදී හිත රිදෙන එක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි, සාමාන්‍ය තත්ත්වයක්. ඒ තවත් සාමාන්‍ය තත්ත්වයක් වඩපත් වෙනවා අපි ජීවත් වෙන සමාජයේ ප්‍රේමයෙන් මොහොතපත් වූ සමාජයක් නිසා ඒ හිත රිදීම බොහෝ වැඩි හිත රිදීමක් පිළිබඳ කිසිම පුදුමයක් නැහැ. ඒ නිසා ප්‍රේමය කියන විෂය ඇතුලේ අපේ හිත රිදව ගන්න ප්‍රමාණය අතිශය වැඩි සමාජයක මේ අපිට ඇත්තටම අපේ සමාජයට වහා අවශ්‍ය ඖෂධය කියලා මම විශ්වාස කරන්නේ ප්‍රේමයමයි. අපි ප්‍රේමය අහිමි සමාජයක් හැටියටයි මේ සියලු රිදවීම් වල තියෙන මොකක්ද? පාදමේ තියෙන්නේ
ප්‍රේමය අහිමි සමාජයක්. එහෙම නෙවෙයි. ඔබ උදේ පාන්දර බස් එකේ යනකොට බස් එකේ ටිකට් කඩන ඒ සහෝදරයා උදවස් පටන් ගන්න වක් වෙලා එතනින් සමාජ ජීවිතය පටන් ගන්න බස් එකේ උදේ නේද? දැන් බලන්න බස් එකේ ටිකට් කරන සහෝදරයාගේ සිට ඔබ සමහර වෙලාවට රිදුම් සහිතව දවස ආරම්භ කරන මිනිස්සු. ඇයි? බස් එකේ ටිකට් කරන සහෝදරයා ඔබට ආදරේ නම් ඒ බස් එක බොහොම සුව පහසු කලාපයක් බවට පත් වෙනවා. හැබැයි අවස්ථාවකට එහෙම බස් එකක් ඇතුලේ අපි මෙහෙම හිතුවොත් කොහොමද? බස් එකේ ටිකට් කරන සහෝදරයාට හිතුණොත් අනේ මේ බස් එකට නගින්නේ මගේ අම්මා වගේ කෙනෙක්. ගෙදර ඉන්න අම්මා වගේ කෙනෙක් මේ බස් එකට නගින්නේ. අනේ මේ බස් එකට නගින්නේ මගේ ගෙදර ඉන්න සහෝදරයෝ වගේ කෙනෙක්. අනේ මේ බස් එකට නගින්නේ මගේ දුව වගේ කෙනෙක්. එයාට එහෙම හිතන්න පුළුවන්. ප්‍රේමයක් ඔහු සෞසත වුණා නම් බස් එක ඔබට මට බොහොම සුවපහසු කලාපයක් බවට පත් කරන්න පත් වෙනවා. අවාසනාවකට ඔහුට හිතෙන්නේ නැහැ. ඔහුට බස් එකට නැගෙන මිනිස්සු පේන්නේ කෑලි හැටියට. අවසානයේ මුදල් ඒකක හැටියට කාසි නෝට්ටු හැටියටයි මිනිස්සු බස් එක ඇතුලේ ඔහුට පේන්නේ. එනිසා ඔහුට ආදරය පිළිබඳ නිමිත්තක් අපිට බස් එකේ හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බස් එක අපිට සුවපහසු කලාපයක් වෙන්නේ නැහැ. අපිට ඔහුගේ කරුණාවක් ලැබෙන ස්ථානයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකම තමයි රාජ්‍ය ආයතනයකට ගියත් හුඟක් වෙලාවට කියන්නේ. මේ වැඩ කරගෙන එන්නේ මගේ අම්මා කෙනෙක්, මගේ සහෝදරයෙක්, මගේ දරුවෙක් කියලා හිතෙන ඒ මනුස්ස හදවත ආයතනය ඇතුලේ බෝවෙන්න ගත්තොත් ඔබ ඒ ආයතනයෙන් එළියට වහින්නේ ඉතා කෘත්‍රිමත් ආදරණීය ආදරේ විඳපු මනුස්සයෙක් හැටියට. සාමාන්‍යයෙන් ඔබට එක උදාහරණයක් කියන්න. සමහර දවස්වලට සමහර රාජ්‍ය ආයතනයකට ගියාම ඉබේට අපිට හම්බ වෙනවා කවුද? අපි බොහොම ආදරෙන් පිළි අරගෙන දුවලා පැනලා අපේ වැඩේ කියලා දෙන මිනිස්සු. අපි ගෙදර අරන් එන්නේ මොකද්ද? ආදරයේ පිළිබඳ මතකය. අපි ගෙදර අරගෙන මොකද්ද කියන්නේ? අනේ හොඳ මිනිස්සෙක් හම්බුණා. එතෙන්දී ඒ වැඩේ කරගන්න හරි පහසු වුණා. මොකද්ද ඔබ සිහිපත් කරේ? ඔබ සිහිපත් කරේ ආදරය වෙන මොකුත් නෙවෙයි. ඔබට ලැබුණු ආදරය පිළිබඳ මතකයයි ඔබ ගෙදර අරන් ගියේ. ඒ නිසා ඔබ ගෙදර ගියේම ආදරය පිළිබඳ අනුස්මරණීය මිනිස්සෙක් පිළිබඳ මතකත් එක්ක. හැබැයි අපිට එහෙම ගෙදර යන්න හම් වෙන අවස්ථා කොයිතරම් විරලද? ඒ කියන්නේ සමාජය තුළ ආදරය පිළිබඳ මිනිස්සු කොයිතරම් විරලද? ඒ නිසා අපේ හිත රිදව ගන්න මිනිස්සු බවට දෛනික ජීවිතය ඇතුළේම පත් කරනවා නැද්ද? පත් වෙනවා. හැබැයි අපි ගෙදර ඇවිල්ලා නේද අපිට ඇහෙනවා මව් ගුණ ගීත නේද? පිය ගුණ ගීත නේ? අපේ සමාජයේ ආදරය පිළිබඳ කියවීම අච්චු වලට දාන්න බෙදාගන්න තියෙන්නේ. අම්මගේ ආදරේ, අත්තගේ ආදරේ, තාත්තගේ ආදරේ, බිරිඳගේ ආදරේ, එහෙම අපි ආදරය කියන එක අච්චු වලට දාලා අර්ථ නිරූපණය කරන සමාජයක් බවට පත් වෙලා ඉන්නවා. ඒකෙන් වෙච්ච හානිය මම ඔබට කියන්නේ. අම්මා ගැන බොහෝම ආදරෙන් කතා කරන මිනිහට එළිය අම්මා කෙනෙක් පිළිබඳ සංවේදනාවක් නැත්තම් ඒ අම්මා පිළිබඳ ආදරේ ව්‍යාජයක් නැද්ද? ඒ අතිශය ව්‍යාජයක් නේද? අම්මා පිළිබඳව මහා ඉහළින් කතා කරන සමාජය අනේකාගේ අම්මට සලකන විදිය දිහා බැලුවට පස්සේ ආදරේ ව්‍යාජේ කොච්චර
දුබ්බර කනගාටු වායක එකක්. ඒ නිසා තමන්ගේ අම්මා උත්කර්ෂයට නගන සමාජයේ අනේකගේ අම්මා උත්කර්ෂයට නගන්නේ නැතිවීමම බරපතල කේදවාසියක්. තමන්ගේ අම්මා මෙන් අනේකගේ අම්මා දකින්න බැරිකම, තමන්ගේ අම්මා මෙන් තමන්ගේ සහෝදරිය මෙන් අනෙක් සහෝදරිය නොපෙනීම, තමන්ගේ දරුවා මෙන් අනෙක් දරුවා නොපෙනීම ආදරයේ බලවත් රෝගී තත්ත්වයක් බව මතක තබා ගන්න. අපි රෝගී තත්ත්වයේ ඊටම නරක විදිහටම උත්සන්න වෙච්ච සමාජයක්. ඒ නිසා තමන්ගේ හතර මායිම ඇතුළේ තමයි අපි ආදරේ හිර කරගෙන ඉන්නේ. අපි මේ මහ පොළොවට ආදරේ මුදාගෙන ප්‍රවේශ වඩපත් වෙන්නේ නැති බව තමයි අපිට ධෛර්යව පේන්න පටන් ගන්න තියෙන්නේ. නේද? ඉතින් ඒ ආදරය පිළිබඳව ඉතා බලවත් ප්‍රතිකාරයක් අවශ්‍ය බව තමයි මගේ පුද්ගලික අදහස. ඒ නිසා කවිෂ්කල වගේ අය ආදරයෙන් ඔබ වැඩේ පටන් ගන්න එක මම හිතන්නේ අතිශය වැදගත් වෙනවා. මොකද ඒ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පමණක් නෙවෙයි. ආදරේ ලරුකොට දක්වන්න පුළුවන් කමක් නැහැ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය. ආදරය කියන්නේ මේ මහා පොළොවේ සතා සිව්පාවයාගේ සිට මේ මහ පොළොව ජීවත් වෙන හිතන භූමියක් වාටපත් කරන ප්‍රධාන ඖෂධය. ඔබ පරිදවා ගත්තොත් විදවා ගන්නෙම ආදරයේ මදිකම නිසාමයි. ඔබ අපි අනේකාගේ විදවා ගන්නේ ඇයි? අපි අනේකාගේ විදව ගන්නේ ආදරේ යවුද? වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා ආදරයෙන් සතුටු වෙන මතකයන් පිළිබඳව අපිට සිහිපත් කරන්න ලැබෙන අවස්ථා හරිය විරලයි. ඒ නිසා බස් එකේ ගියත්, කාර්යාලයකට ගියත්, රෝහලකට ගියත් අපිට ආදරය පිළිබඳව සුන්දර මතකයක් ගෙදර අරගෙන ලැබෙන අවස්ථා කොතරම් නම් විරලද කියලා ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. ඒ නිසා ආදරයෙන් බොහෝ දුවී දුප්පත් වූ සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ මේ උත්කාශයෙන් නගන අච්චුව දාලා විකුණන අම්මාගේ ආදරය හඳුනන දරුවෙක් ඒ විදිහට මේ මහ පොළොවට ආදරය කරනවා කියන්නේ. එහෙම ආදරය කරන්න ලංකාවේ තරම් මවුරුන්ගේ දැන් රටක් මේ තුන් ලෝකෙම නැහැ. මම විදේශ රටවල කීපයක ජීවත් වෙලා තියෙන නිසා ඒ සමාජ සංස්කෘතික ජීවිත පිළිබඳව යම් අවබෝධයක් තියෙන නිසා මම ඒක හොඳින් දන්නවා. ලංකාවේ තරම් අම්මලා ගැන තාත්තලා ගැන කතා කරන සමාජයක් කොහෙවත් නැහැ. හැබැයි ප්‍රායෝගික කලයේදී අපි බොහෝ පසුපසින් ඉන්න බව ඒ සමාජවල ගියාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ සමාජවල ගියාම තේරෙනවා මේ ආමුදුනේ බෞද්ධ ආගමේ දාර්ශනික කියන්නේ මෙහෙ වුණාට ඒලා ප්‍රැක්ටිස් එක තියෙන්නේ මේ භූමියේ එළියේ කියලා. ප්‍රැක්ටිස් එක එළියේ තිබිලා පොට්ටික විතරක් තියාගෙන අපි ඉන්න සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට බෞද්ධ දර්ශනය මාර්ගය හැරිච්ච සමාජයක් බවට පත් වෙලා අවසන්. ඒ නිසා අපි ආදරයෙන් දුප්පත් වෙලා දර්ශනයෙන් දුගී දුප්පත් වෙච්ච සමාජයක් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා කවියේ කාර්යභාරය තමයි මේ ආදරයෙන් දුප්පත් වූ සමාජයේ ප්‍රේමය පිළිබඳ බොහෝසක්කම රැගෙන ඊළඟට චින්තනයෙන් දුගී දුප්පත් වූ සමාජයේ නව චින්තන ධාරාවක් එල්ල කිරීම කවියේ වගකීමක් වෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ එබඳු කවියකට තමයි පුළුවන් වෙන්නේ මන්දහසර හොයන පුරවැසි සමාජයේ ප්‍රදීපාකාරයක් බවට පත් වෙන්නේ. ඒ නිසා දැල් වෙන තමන්ගේ ස්වාර්ථය වෙනුවෙන් දැල්වෙන තාරකා වෙනුවට පරාත්මය වෙනුවෙන් බලාගෙන සිටින තාරක ප්‍රදීපාකාරයක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ කවි පොතේ කවිෂ්කගේ ආදරය කොහොමද? දැන් මේ කවි පොතේ කවිෂ්කගේ ආදරය ප්‍රේමය පිළිබඳ මම උදාහරණ කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි. ඒවා
එයා ප්‍රබල කවි ලෙස අර්ථ නිරූපණය කරන්න මම ඉක්මන් නොවුණා. කවිෂ්කගේ අභිලාෂය, කවිෂ්ක කල්පනා කරන ජීවිතය, කවිෂ්ක කල්පනා කරන ආදරය මේ සමාජයට අතිශයින් හිතවත් බවයි මට ඔබට කියන්න ඕනේ. ඒ නිසාම ඒ කවිෂ්ක කල්පනා කරන ඒ කවිෂ්කගේ සිතුවිලි ධාරාව පවා කරුණේ හැටියට අපිට හිග සම්පතක් බවයි මට ඔබට කියන්න ඕනේ. දැන් කවිෂ්ක කියනවා මෙන්න මෙහෙම මොන එක කවියක් ගන්න. අපි දන්නවා දුයිෂෙන් පිළිබඳව නේද? දුයිෂෙන් ගුරු ගීතේ පරාර්ථකාමී ගුරුවරයෙක්, විප්ලවවාදී ගුරුවරයෙක් හැටියට අපි දන්න චරිතයක්. හැබැයි ඒ කතාවේ කොහෙවත් දුයිෂෙන් අල්තීනායිට දැක්වූ ඒ අභ්‍යන්තරික ප්‍රේමය පිළිබඳ ලොකු විස්තරයක් නැහැ. අපිට එහියා දැනෙන්න සලස්වා තිබෙනවා. ඒ අරමුණට එහෙම සිද්ධිමය වශයෙන් ඒ ප්‍රේමය ගොඩනගා නැති නිසා. නමුත් කවිෂ්ක අපිට මෙන්න මෙහෙම කවියක් දෙනවා ඉපිති කියලා. දුෂ්‍ය යන්නේ හැමදාම මේ ගස් යට ගස් දෙක යට අයිලේ පාල බව කියන්න ඔබ නැතුව. ඒ කියන්නේ දුෂ්‍යගේ මේ පැත්ත පිළිබඳව ඒ කුටි ලොකුවට සාකච්ඡා වෙන්නේ නැති වුණාට කවිෂ්ක හිතනවා ඒ දුෂ්‍යගේ අප්‍රකාශිත ප්‍රේමය ඒ පොක්කර ගස් දෙක යට සෑහෙන කාලයක් සුසුම්ලන් නැතිය කියලා. ඒ නිසා දුෂ්‍ය තුළ තිබුණේ ගැඹුරු ප්‍රේමය පිළිබඳ අදහසක් කවිෂ්ක අපිට අරගෙන ඇත්ත වශයෙන් මෙහෙම වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. ඔහු ප්‍රේමය ඔහු අකාරින්නේ ඔහු අල්තිනායිව ප්‍රේමයෙන් අතහරිනවා. ප්‍රේමයෙන් අතහරින එක හරි ගැඹුරු මනෝභාවයක්. අපේ සමාජයේ තියෙන ප්‍රේමයෙන් අල්ලගන්න එකනේ. ඒ නිසා ප්‍රේමයෙන් අතහරින එක ප්‍රේමයේ විශිෂ්ටකම මනෝභාවයක් බව මතක තබා ගන්න. අයිති කර ගැනීම ප්‍රේමයේ ලෙස කල්පනා කරන ඉගැන්වීම තමයි අපිට ඇහෙන්නේ. දවසේ තොර තෝංචියක් නැතුව ඇහෙන ගීතවල ඉන්නේ කවුද? අයිතිකාරයෝ, පොල්පක්කාරයෝ, පරවේලිකාරයෝ තමයි අපිට ප්‍රේම ගීතවල දවස් පුරා නැහැ නේද? අයිතිය සහ හැරගිය පෙම්වතියට දෙස්තෝල් කියන ප්‍රේමවන්තයෝ තමයි අපිට දවස් පුරා මුලක් වෙලාවට මේ රේඩියෝ වලින් ඇහෙන්නේ. ඒ වෙනුවට තමන් හැරගිය කෙනාට සුබපද ඒ උපේක්ෂාවෙන් දරා ගන්න ගැඹුරු පෙම්වතෙක් හම් වෙන්නේ කොයිතරම් කලාතුරකින්ද අපිට. ඒ නිසා ඒ බඳු අල්ලා ගැනීම වෙනුවෙන් හොරබදන අතහැර ගන්න බැරි ආශා පරිත ප්‍රේමවන්තයන් තමයි තමන් සිපගත් බෙල්ල කපලා සිරුර බෑගෙන දාගන්න. හැබැයි සැබෑ ලෙසම ප්‍රේම කරපු සැබෑ ලෙසම සිපගත් ප්‍රේමවන්තයෙකුට කිසිදා හැකි වෙන්නේ නැහැ. පෙම්වතියගේ ගෙල කපා බෑගයක දාගෙන යන. ඒ නිසා ප්‍රේමයේ වෙනුවට ආශා බරිත ඊටම ප්‍රාථමික මනෝභාවයන් ප්‍රේමයේ ලෙස අර්ථ නිරූපණය කරන සමාජයක තමයි අපි උදේ පාන්දර ඇහැරෙන්නේ. නිසා මේ කවිය තියෙන්නේ ඒ නිහඬ ප්‍රේමවන්තයාගේ සියලු සංවේදනාව අපිට හිතන හැබෑම නෙන්න. එයා ඒ නිහඬව කරපු ප්‍රේමයේ පරිත්‍යාගයේ කෙලවර කාටත් නොපෙනෙන්න හොරෙන්ම ගිහිල්ලා ඒ පොක්කල ගස් දෙක යට ගිහිල්ලා එයා සුසුම්ලන් නැති තනිකම දැරිලා කොච්චර අපුරු හැඟීමක්ද. ඒක තමයි ඒ සැබෑ පෙම්වතුන්ගේ අධ්‍යාත්මික සුවඳ අපිට දැනෙන්න යන්නේ එහෙම වුණා. ඊට පස්සේ අපූර්ව කවිය මට හම්බ වෙන්නේ ඔහුගේ කවි පොතේ. ඔබ අත කවි පොත තියෙනවා නම් 11 වෙනි කවිය 12 වෙනි පිටුවේ තියෙනවා.
මේ කවි මම ඔබට කියවන්නම් පොඩ්ඩක්. වාසලේ නියෝගයට කැටයම් කළා ප්‍රේමය ඉසුරුමුණියේ ගල් පතුරක. ඔබ දන්නවා ඉසුරුමුණි පෙම්බිවල ලෝක ප්‍රකට ප්‍රේමයේ පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයක් හැටියට ලෝක ප්‍රකටයි. ඊට පස්සේ වැටුණු දාවිදු එක පණ දුන්නා උන් දෙන්නට ආලෙන් වෙලී ඉන්නට. දැන් මේ කවියේ ප්‍රකාශකයා හැටියට පේන්නේ අපිට මේ ඉසුරුමුණි කැටේ මේ ගල් වඩුවා කතා කරන බව තමයි අපිට තේරෙන්නේ. මහා පොළොවේ නැති ප්‍රේමය මොකටද ගල් වතුරකට වැඩක් නෑ. ඒ කැටයම් කරපන් ප්‍රේමය හමුුණු ගල් හදවතක ප්‍රේමයත් එක්ක මියැලෙන. දැන් මේ කවියේ අපිට කියන යටි පෙළ මොකක්ද? ප්‍රේමී ෆැන්ටසිය සහ ප්‍රේමී යථාර්ථය. ඇත්තටම ප්‍රේමී ෆැන්ටසි එක තමයි අපිට පේන්නේ. ඒක තමයි විකුණලින් ඉන්නේ මේ සමාජය ඇතුලේ. දෙමතුන්ගේ දවස් තුල විකුණන්නේ මේ ෆැන්ටසි එක. එතකොට මේ ෆැන්ටසි වෙනුවට ඇත්ත ප්‍රේමය කෙටෙන්න ඕන හදවත්වල. ඒ නිසා අපි සුරුවම් වලින් තමයි තුගක් දේවල් පෙන්වන්නේ. අපි ආගමක් දෙන්න ආගම පෙන්වන්නේ යන්නේ නේද? බෝගස් සුරුවම් වලින් ආගම ප්‍රදර්ශනය කරන්න යනවා. හැබැයි අපි ඇතුලේ ඉන්නේ යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ නම් සුරුවම් වලින් කිසිවක් අපි ඇතුලට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා සුරුවම් වලට වඩා වැදගත් වෙන්නේ දර්ශනය බව අපේ සමාජයේ සෑහෙන කලක් තිස්සේ මගේ ආරෙමින් තියෙනවා. ඔබ දන්නවනේ නාලිකා 50කින් විතර උදේට පිරිත් කෑනවා නේද? රැයට පිරිත් කෑනවා, බණ කියනවා, ටීවී පාර්කේ බණ කියනවා, පිරිත් කෑනවා. හැබැයි අපේ සමාජයේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒ කොතරම් දුරට උරාගත්ත සමාජයක් වඩපත් කරලා තියෙන්නේ. ඒ සියල්ල හරියට නෙළුම් පටකකට ඇද වැටුණු ජල බිඳු වගේ මනුස්ස සමාජයට උරා නොගෙනම අතුරුදන් වෙලා තියෙනවා. ඒ නිසා අපි සමාජයක් හැටියට අශිෂ්ටත්වයේ දෙසට යන වේගය වැඩි. ඉතින් මේ කලින් කියන ඇත්තටම ප්‍රදර්ශනාත්මක ප්‍රේමයට වඩා මිනිසුන්ගේ ජීවිතයේ ඇත්තටම අභ්‍යන්තරිකව ජීවත් වෙන ප්‍රේමය තමයි උත්කර්ෂයට නැගී යුත්තේ කියන පණිවිඩය තමයි මේ කවියේ තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ප්‍රේමී ෆැන්ටසි එක වෙළඳ සමාජයේ අත මුදල් බවට පත් වුණාට ඒ මානව සමාජයේ ඇත්ත ප්‍රේම ඇත්ත මානව සම්බන්ධතාවලට කිසිම ආකාරයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ෆැන්ටසිය යථාර්ථය අතර වෙන කාරණේ තමයි මේ කවි ප්‍රකාශනය. ඒ නිසා කවිශ්ක ප්‍රේමයේ තියෙන මේ මුලාව ඔහුට ප්‍රේමයේ තියෙන මුලාව ඔහු අපිට එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම මේ අවසානයේ පසුවද කියන කවියේ ලස්සන තැන් කීපයක් තියෙනවා. හදවතේ ගැඹුරුම කුටියට සදාකාලයට තැන්පත් කළ තියෙනවා යටක් පොතපත. අවසානයේ පසුවද පෙරවදන් ලියවු. ඇත්තටම ඒක ඇත්ත. අපේ ජීවිතවල කොච්චර පොත් තියෙනවද අපි සංගලා දීපු ඒවට ආපහු අපි පෙරවදන් ලියමින් ප්‍රේමයක් දෙමයි. ප්‍රේමය අපි කියවමින් ඉන්නවා විවිධ
දෘෂ්ටික වලින් ප්‍රේමයෙන් කියවෙමින් ඉන්නවා. ඒ නිසා මේ කවිය කියන්නේ ඒ නිමාවක් නැති ප්‍රේමයේ පිළිබඳව වන අධ්‍යාත්මික ගවේෂණයේ පිළිබඳ ඉලියක් තමයි ඔහු ඒ කවිය කරන්නේ. ඊට පස්සේ හිතවත් වෛරසය කියන්නේ ඔහු ප්‍රේමයේ පිළිබඳව රිදුම් පිළිහදවමින් ලියූ කවියක්. ඒ වගේම 20 වෙනි කවිය යන්න කියන එකේ තියෙන්නේ එහෙම එකක්. තවත් මොකටද කඳුළු මාව පසු කරගෙන යන්න හමු වෙන ලෝකෙක එකම පුරහඳ වෙන්න. අතාරින්න බැරි දැනක කවිශ්ක කියනවා මා පසු කොට යන්න සමුදීම ප්‍රේමය. හමු වීම විතරක් නෙවෙයි ප්‍රේමය සමුදීමේ ප්‍රේමයෙන් දියුතු විතරයි මම විශ්වාස කරන්නේ. සමුදීමේදී ප්‍රේමයම දාලා ගන්න පුළුවන් නම් අපිට හම්බ වෙන්නේ නැහැ කවදාවත්. හිස සුන්නු පෙම්මතියන්ගේ සිරුර සමුදීමේදී කොහේ ඔබ නතර වී කාටෝ ජීවිතයේදී තුටින් නම් මට ඒ ඇති මගේ නොනට කම් නැති කියන්න පුළුවන්. පෙම්මතෙක් අපිට හදාගන්න බැරි තාක් කල් අපිට කවන්ද මුණ ගැසේ. ඒ නිසා අපි හදාගන්න යුතු ප්‍රේමතුන් නම් සමුගැනීමේදී ප්‍රේමය තුරු කරගෙන වැළඳ ගන්න පුළුවන් පෙම්මතුන් තමයි හදාගන්න. මේ කවිශ්ක කියන්නේ ඒකයි හමු වෙන ලෝකෙක කොහේ හරි එකම පුරහඳ වෙන්නේ නුගේ ලෝකේ එකම පුරහඳ වෙලා ඉන්න. ඊට පස්සේ තව කවි රාශියක් කියනවා ප්‍රේමයේ පිළිබඳව ලියවුණු. ඒ ලියවුණු ප්‍රේම කවි අතර ඔහුගේ සමාන ප්‍රේමය ඒකම සිව් ලෙස ඔහු සිතම් කරනවා. දැන් ඔහු නිරීක්ෂණය කරන සමාජ ජීවිතය දැන් ප්‍රේම එක කවියක් කියලා ගියා. ඒක තියෙන්නේ තමන්ගේ අන්ධ දියණිය පිළිබඳ කතාවක්. ඔහු අන්ධ දියණියට මේ විෂකුළු ලෝකයේ පිළිබඳව ඔහුගේ දැක්ම ප්‍රකාශ කරනවා. රතු පාට ඇස් තියෙන රක්කුසෝ පිරිලා බොහොම සුදු පාට ඇඳගත්තු බිල්ල දැන් හැමතැනම සමනලුන් වෙස්ලත් මනුස්සත්තු නොදකිනායක තමයි පින කලින් කරගත්තු. මේ දරුවට මේ තාත්තට හිතනවා එක අතකට උඹ හරි පින්වන්තයි මේ අශිෂ්ට වියරු මිනිසුන්ගේ ලෝකය නොදකින එක පිනක් කියලා උඩ කල්පනා වෙනවා. මොකද හේතුව ඒ පියා අත්විඳින සමාජයේ දරුවෙකුට ඇස් ඇර බලන්න තරම් ලස්සන ලෝකයක් නොවන නිසා ඒ තාත්තා කියනවා ඒ තරම්ම බියකර ලෝකයක් කියලා. ඒ නිසා කවිශ්කගේ සමාජ නිරීක්ෂණය මේ කවිවල අපිට දෘශ්‍යමාන වෙනවා. ඒ වගේම තවත් ඉතා සාර්ථක කවි ලකුණු තියෙන කවියක් තමයි 9 වෙනි කවිය කැලණි කියන කවිය. ඒ කවියේ ඔහු කිසියම් චාරිකාවක් අපි එක්කගෙන යනවා ගඟ සංකල්ප රූපය කරලා. ඔහුගේ විරෝධය පානෝ සමහර සමාජ විරෝධී ක්‍රියාවල් වල මේ කවිය පුරා මෙතුරු බලපන් පර්මිෂන් ගෙන කොකාකෝලා ෆැක්ටරි නල හොරෙන් ඇලිදී ඉවරස බඩ උන්ගේ විස කඳ බඩ දුන්නද ගඟෙන් අහනවා ඒ විස නල උඹට දුන්නද කියලා. අපි ඉන්න මේ මොහොත පරිසරයට ඊටම විෂ දුක්බර අඳුරු මොහොතක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊට නරක ලෙස මේ පරිසරය විනාශ කරන ජාවාරම්කාරයන්ගේ
මේ පරිසරය අසනීප වෙමින් ඒ නිසා අපි සමාජයක් හැටියට අනාගතයේ කනිෂ්ඨකේ පරම්පරාව සහ පසු පරම්පරාව අපිට සාප කරාවි මේ පරිසරයේ විනාශය දෙස නිහඬව බලාගෙන හිටියොත්. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. මම ජීවත් වෙන මහරගම ප්‍රදේශයේ තියෙනවා බොරලැස්කම් වැව කියලා අක්කර ගානක් අපේ සුන්දර වැවක්. ඔබ දෙහිවල පාරේ ඒ දැක ගන්න පුළුවන් මේ මීටර අවුරුදු 30කට විතර ඉස්සර සවස් භාගයේ ඒ ප්‍රදේශයේ වැඩි හිටියෝ ඒ වැවට බැහැලා නාන ගිමන් දිවා ගන්නවා. මගේ පරම්පරාව එනකොට මොකක්ද ඒ වැවට උරුමලා තියෙනවා? ඒ වැවට ඇඟිල්ල දාන්න බැරි තරම් පල් වලක් බවට පත්වෙච්ච වැව මගේ පරම්පරාවට උරුම වෙනවා. අද මට ඒ වෙලේ කකුල් දෙකවත් හොදන්න බෑ. කකුල් දෙක තහන්න පටන් ගන්නවා. තුන් පැත්තේ පන්සල් තුනක් අපේ හාමුදුරුවෝ. සෝම හාමුදුරුවෝගේ දු පන්සල්, තාත් පන්සල් දෙකක් තියෙනවා ඉහත්තාවේ. පන්සල් තුනකට වට වුණු වැව රැක ගන්න බැරි වෙච්ච අශිෂ්ට පුරවැසි සමාජයේ උදේ පාන්දර නේද? හරි අභිමානවත් පුරවැසියෝ වගේ නේද? සිංහල බෞද්ධ ස්ලෝගන් දෙකක් ගහගෙන නේද? දේශප්‍රේමී ස්ලෝගන් ගහගෙන ඉන්නවා. ඒ විශිෂ්ට සබා ධර්මයේ උරුමය පල්ලලක් බවට පත් කරපු පුරවැසියෝ අතර වටේ තාප්ප ගහගෙන ඉන්නවා. කොතරම් අශිෂ්ට මට ඒ වලට බහින්න බැරි අනාගතයක් උරුම කරමු. ඒ මිනිස්සු. එනිසා අපි කරමින් ඉන්නේ එයමයි. අපි දිහාට වෙන්නේ අපේ සෝම වලට එන ඉල්ලන පරම්පරාව අත්ත ළඟ මේ ඉන්නේ. ඒ නිසා ඔබ ගිහින් බලන්න ලංකාවේ තියෙන සියලුම නගර අද නගර සහ උපනගර කිසිම නගරයක සහ උපනගරයක තියෙන වැවකට ඇඟිල්ලවත් දාන්න බෑ. සියල්ල තනිකර පල්වල. අපි කතා කරන 2500ක බෞද්ධ ශිෂ්ටත්වයක් පිළිබඳව දේශ ප්‍රේමයක් ගැන සබා ධර්මයේ අපිට ජීවත් වෙන දේ සියලු ගෞරවකම පල්වල වඩපත් කරන පුරවැසි සමාජයක ජීවත් වීම ලැජ්ජාවට තමයි ලැජ්ජාවට කරනවා. ඒ නිසා මේ මොහොතේ සිද්ධ වෙන්නේ එහිම දිගුවක්. අපේ අරට ඕන වනාන්තර අඩුතරම 30%ක්. දැන් තියෙන 14%ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක්. මේ අපේ මහ පොළොව හුස්ම ගන්න අන්තිම කාලේ මේ රට ගන්න බැරි වුණොත් අතිශය විනාශකාරී සමාජයක සාක්ෂිකාරවලට පත් වෙන්න වෙනවමයි අපිට. ඒ නිසා අපි සමාජයක් හැරෙන දාර්ශනිකව කොයිතරම් දුප්පත්ද අපිට ගහකට කොළකට සතෙකුට ආදරය කරන්න උගන්වලා නැති සමාජය ඒතරම් අශිෂ්ට සමාජයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ විරෝධය කවියේදී මේ විරෝධය කවිශ්ක ඉල්ලා සිටින්නේ ශිෂ්ටත්වය නැවත මේ සමාජයට අවශ්‍ය බව. අපි ශිෂ්ටත්වයේ බොහෝ දුරට ගමන් කරමින් සිටින මානව සමාජයක් බවයි මේ කවිය කියන්නේ. නිසා කවියාගේ පණිවිඩය අපිට යලි ඒ ශිෂ්ටත්වය අත්පත් කර ගැනීමේ දෙසට ගමන් කරන්න අවශ්‍ය පණිවිඩයක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ නිසා ඒ කවියාගේ නැදිහත් වීම පිළිබඳව අදහස හරි වැදගත්. ඊට පස්සේ තව එක කවියක් කියලා මම මගේ කතාව ඉවර කරන්න. රුපියල් 23 වෙනි පිටුවේ තියෙන අපි දන්නවා වතුකරේ ජනතාව රුපියල් 750යි ඩයිනික වැටුප. ලංකාවේ දෙවන වැඩිම ජාතික ආදායම ආර්ථිකයේ තියෙන. එතකොට එහි ඉන්න කාන්තාවන්ගේ ශ්‍රමයෙන් සූරාකමින් ජාතික ආර්ථිකයේ කොතරම් කාලයක් නරතුණා. ඒ ලැයින් නාම වලට ගියාට පස්සේ අපි තවදුරටත් මිනිස්සුෝ කියලා ඔබට සිතනවා නම්
විකෘතිය. මනුස්සයෙක් ඉඳලා නම් ඒ මිනිස්සු දැක්කට පස්සේ ඒස අපිට මගේ හැරෙන මනුස්සකම අපිට මගේ හැරෙන ශිෂ්ටත්වය නැවත අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම තමයි කවියක් වෙලාවට කරන්නේ. ඒ නිසා මේ කවි පොතේ මෙන්න මේ ධාරාවල් දෙකේම කවි ප්‍රේමය පිළිබඳව ඔහුගේ නිරීක්ෂණ ඊට අමතරව ඔහුට විශේෂ ඔහුට දැනෙන සමාජ සංස්කෘතික දේශපාලන කාරණා රාශියක් ඔහු තමන්ගේ නිරීක්ෂණයට හසු කරගන්නවා. ඒ නිසා කවියේ ආමන්ත්‍රණය මේ ඉන්න මොහොතට වඩා ඊළඟ මොහොත වඩා විශිෂ්ට මොහොතක් මිනිසුන්ට ජීවත් විය හැකි මොහොතක් ප්‍රදානය කිරීමේ අපේක්ෂාවන් වලින් තමයි කවියේ අපේක්ෂා දැනෙන්නේ. එය අපිට එළියේ පේන පරවල තියෙන පුද්ගලික අරමුණු ඉක්මවා පොදු සමාජ අරමුණු වෙනුවෙන් තමයි ඔහුගේ හදවත සැලෙන්නේ. ඒ නිසා බඳු කවියේ පෙරද ගැනීම අසිරිමත් කාරණාවක් වෙනවා. ඉතින් මට හිතෙනවා තව එක දෙයක් කවිස්කගේ පුද්ගලිකෝගේ කවිය සම්බන්ධයෙන් කියන්නේ සාමාන්‍ය ලේඛකයෙක්ගේ අධ්‍යයනය කියලා කියන්නේ පනබිමක් කියලා තමයි සංස්කෘත පඬිවරු කියන්නේ කවියේ අධ්‍යයනය කියන තුන භූමියක් කියලා. දැන් මේ තුන භූමියේ ඉන්නවා අපි දන්නවා ගවයෝ. ඒ තුන භූමියේ ඉන්න ගවයෝ විවිධ පැලෑටි වර්ග නේද? කටු පඳුරු නොයෙක් ලැහැබී කියන ගස් ඒ ඔක්කොම ඒ ගවයා පරිභෝජනය කරනවා. හැබැයි තනකොළ බුදින ගවයා අපිට කිරි තමයි ප්‍රදානය කරන්නේ. කවියාගේ කාර්යභාරය ඒ අප්‍රිය අමනාප සමාජ අධ්‍යයනයේ වඩා ප්‍රශස්ත ජීවිතයක් සඳහා සියුම් කොට ඉදිරිපත් කිරීම තමන් ලබන අධ්‍යක්ීම් වඩා විශිෂ්ට මානව සමාජයක් වෙනුවෙන් පරිකල්පනය කිරීමයි කවියාගේ කාර්යභාරය වෙන්නේ. ඒ නිසා අපි දන්නවා කවිස්කට ගොමත් වමාරා කන වමනය පිළිත් වේක්තර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා කවිස්ක ඉදිරියේදී මේ කවි මඟ අත නොහැර වඩා ගැඹුරු කියවීමක් සහිත අභ්‍යාසයේ සහිත ව්‍යුත්පත්තියේ සහිත මාර්ගයට ගමන් කළ යුතු තියෙනවා. ඒ නිසා කවිය අභ්‍යාසය කිරීම බරපතල වැඩබිමක්. ඒ වැඩබිම ඇතුලේ සැබෑ ලෙසම කවියේ තවත් නිම්මල්ව පුරුදු වෙන දිශාවට යන්නට කවිස්කගේ අභ්‍යාසයේ හැදෑරීම ඉවසීම ප්‍රගුණ කරගන්න කියන ඉල්ලීමක් ඉල්ලමින් තවදුරටත් ගැඹුරින් මේ සමාජයේ කියවා ගන්න කවිස්කට හැකියේවා කියලා ප්‍රාර්ථනා කරමින් කවිස්කගේ කවි මඟට සුපදමින් මේ කතාව අසාගෙන සිටි ඔබ සැමට ස්තුතිවන්ත වෙන්න මම කරනවා. බොහොම ස්තුතියි. ඉහිලයි.